ඊටමත් සන්තෝෂයි අද දවසේ ඔබත් එක්ක මේ පොඩි වෙලාවක් ගත කරන්න ලැබුණා. දැන් මම චොල්ටි ප්‍රශ්නයක් අහුවොත් අපිට වැරදුනේ ඇයි කියලා. ඇයි අපිට වැරදුනේ? වැරදිච්ච තැන උතනම තියෙනවා. ඇයි? මම ලෝකේ රටවල් 22ක විතර ඇවිදලා තියෙනවා. ඒ වගේම රටවල් 71ක ළමයිත් එක්ක මම ඉගෙනගෙන තියෙනවා. අවුරුදු 3මාරක්. ඒකෙන් මේ තමන්ගේ ජාතික ආචාර කිරීම නොකරන ජාතියක් දැක්කේ කොහෙද? කොහෙද? ලංකාවේ සිංහලයා කියන එක. ඌ කවදාකවත් තමන්ගේ ජාතික ආචාර කිරීම කරන්නේ නැහැ. අනිත් ඔක්කොම කරනවා. ඊට පස්සේ කියනවා අපි වැරදිලා. අපි අසාර්ථකයි. අපි නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා. දැන් හුල්ලල වැඩක් නැහැ, අදල වැඩක් නැහැ. ඉස්සෙල්ලා ඔබ කළ යුතු දෙයක් තියෙනවා. මොකද කළ යුතුද? මේ අපේ දේවල් පාවිච්චියට ගන්න එක. අපි රැකින එක. විනාශ වෙන එක නවත්තන එක. දැන් මෙතන ඉන්න ව්‍යාපාරික ආයතන වලින් මම ඇවිල්ලා බැලුවොත් එන ගනුදෙනු කරුවේ කත් දෙක එකතු කරලා ආයුබෝවන් කියලා පිළිගන්න ආයතනයක් තියෙනවද කියලා? කියන්නේ මේ මුස්ලිම් මිනිස්සු ව්‍යාපාර අල්ල ගන්නවා, සිංහල ව්‍යාපාර නැති වෙනවා. උන් බොරුවට කියන්නේවත් තමුන්නාසලා තමයි ඔක්කොම නැති කරන්නේ. තමුන්නාසලම තමයි නැති කරන්නේ. නැති කළල කාටවත් චෝදනා කරන්න එපා. හොඳට තේරුම් ගන්න. ඔබ ලෝකේ වෙන රටකට ගිහින් ඉන්දියාවට ගියයි කියනකො ඉන්දියාව මොකද කරන්නේ? අත් දෙක එකතු කරලා නමස්තේ කියලා good morning sir කියලා දෙකම කියලා පිළිගන්නවා. ජපානයට ගියොත් මොකද කරන්නේ? දැන් ජපානයට යනකොට මම එක අවස්ථාවකදී මම හිතවත් විශ්වවිද්‍යාලයේ ජපාන හාමුදුරුවෝ කිව්වා සර්ට ජපාන් ගියාම හොඳ නමල ඉවරයක් නැහැ කියලා. ඇයි ඒ? ජපාන් ජාතිකයෝ කියනවාද good morning කියලා? නැහැ. කිසි දෙයක් කියන්නේ. කියන්නේ මොකද්ද? පාපුවට අත තියලා හොඳ නමලා කතා කරනවා. ඉතින් මම හිතුවා මේක බලන්න ඕන කියලා. මම ඉතින් හිතාගෙනම ගියා මම ඕක ගණන් කරනවා කියලා. දැන් මොන මං ඉස්සෙල්ලාම ජපානට ගිය අවස්ථාව. ඉතින් මං ගියේ ඔය එයාෆෙස් මේ පැසිෆික් එයාලයින් එකේ ගිහලා ප්ලේන් එක බහිනකොටම ඒ අර ටනල් එක ආවා. ආවේ ගෑන් ළමයි දෙන්නෙකුත් එක්ක. මල් කුඩ දෙකකුත් අරගෙන. මුළු ප්ලේන් එකේ ගිය ඔක්කොටම මලක් දීලා පපුවට අත තියලා කතා කරා. එයාපෝට් එක ඇතුළතදී මට 47 දෙනෙක් හොඳ නමලා තිබුණා. මාව එක්කන් යන්න ආපු රියදුරු මහත්තයා මාව දැකපු වෙලාවෙ ඉඳලා හොටෙල් එකකින් ගිහලා බස් වෙනකම් 5 වතාවක් හොඳ දැම්මා. ආචාර කරා. හොටෙල් එකේ මහතුරු මාව පිළිගත්ත තැන ඉඳලා කාමරයට යනකම් 7 වතාවක් ආචාර කරලා තිබුණා. එක දවසේ ජපානයේ උලඟ වැඩිච්ච වෙලාවෙ ඉඳලා තමුන්නාන්සලගේ ව්‍යාපාරයකට ගනුදෙනු කරුවේ සේවාදායකයෙක් ආවොත් ඇයි එහෙම කරයිද? මට ඇයි එහෙම කරේ? මම ජපානයේ ගනුදෙනු කරුවෙක් නේ, සේවාදායකයෙක් නේ. ඇයි? ජපානයට බැහැපු වෙලාවෙ ඉඳලා මං සල්ලි දෙනවා. වතුර උගුරක් බිව්වා සල්ලි දෙනවා. කාමරේ ගිහිල්ලා අර යතුර දැම්මාම ලයිට් එක පත් වෙනකොට සල්ලි දෙනවා. ටෝපියක් කෑවා සල්ලි දෙනවා. සල්ලි දෙන එක පයින් වගේ වැඩි. ඉතින් ජපානයට සල්ලි දෙන නිසා ඒ කට්ටිය සල්ලි දෙන මනුස්සයට මම දෙනවා. ඉතින් ඒක නිසා ජපානයේ දියුණු වෙනවා. මොකද ජපානයේ උගන්වන ක්‍රමය customer is the god. ගනුදෙනු කරුවා සේවාදායකයා පාරිභෝගිකයා කියන්නේ කවුද? දෙවියෝ. god. ඒ කට්ටිය අංශක 90ක් කිසනමල මදින්නේ බුදුරජාණන් වහන්සේට, දෙවියන් වහන්සේලාට, ඊළඟට කවුද? රටේ රජුවන්ට. ඔය කට්ටියට විතරයි. එතකොට කවුද ගනුදෙනු කරුවා සේවාදායකයා කියන්නේ? දෙවියෝ. ඒ දෙවියන්ට වදිනවා මේ විදිහට. අපේ ලංකාවේ කොහොමද? ගෝඩ් කියන එක අගේ ඉඳලා මුලට කිව්වා. කියලා බලන්නකො. ඉතින් අපිට වැරදුන පළවෙනි තැන උතනනේ. එතකොට මම අද දවසේ මේ පටන් ගත්තේ මට ආයිබෝන් කිව්වේ නැති නිසා හිතේ අමාරුවට. ටයිවන් කියන්නේ නේ අන්දම් බොහොම මාරුවෙන් බලෙන් කියව ගත්තා. ඒ නිසා අද ඉඳලා අඩුම තරමින් මේ සිංහල ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයෝ සිංහල ජාතිය නගා සිටවන්න උත්සාහ කරනවා නම් පළවෙනි පියවර තියන්න. අනික් ඒවා කියන්න එපා කියලා මම කියන්නේ නැහැ. ඒව නෙමෙයි 10ක් කියන්න පුළුවන් නම් 10ක් කියන්න. ආයිබෝවන් කියන එකෙන් පටන් ගන්න.
ආයුබෝවන්, good morning, වණක්කම්, අස්සලාමු අලයිකුම්, ද්‍රාස්තුයිතේ, доброе утро, ගොසයිමල්, කොන්නිචුවා ඔක්කොම කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක මොකද්ද? ලෝකයේ තියෙන හොඳම විශිෂ්ටතම මිනිසුන්ගේ යටිහිතට ආශිර්වාද කරන ක්‍රමය ආයුෂ බොහෝ වේවා. ලෝකයේ වෙන කිසිම රටක ඔය වචනේ තව කෙනෙකුට කියන්නේ නැහැ. හොඳට ඔබ තේරුම් ගන්න. ආයුෂ බොහෝ වේවා. good morning කියන්නේ ඇයි එංගලන්ත කට්ටිය? ඒ කට්ටියට good morning නැහැනේ. අවුරුද්දේ මාස 3-4ක් තමයි good morning කියන්නේ. ඉර පායන දවස් ටිකට. ඉතින් උදේට නැගිටිනවා කියන එක ඔය සීත රටක ඉන්න එක මම ඉඳලා තියෙන නිසා දන්නවා ඊ තරම් කර්ම වැඩක් වෙන මොකක්වත් නැහැ. ඊතලයි එළියට වහින්න කලින් අඳින්න ඕන කිලෝ 10ක් 15ක් ඇඳුම් තොල් වල ඒවා දාන්න ඕන මේවයි දාන්න ඕන මේවයි දාන්න ඕන වද විදගෙන අර ඕක දාගෙන බූට්ස් දාගෙන මේ යන්න ඕන මලක් දකින්න නෑ කුරුල්ලෙක් සින්දු කියනවා අහන්න නෑ ඉරේලියක් හරියට දකින්න නෑ ඉතින් ඒක නිසා ඒ කට්ටියට උදේ දවස් මේ good morning ද නෑ ඒ කට්ටියට දෙන කර්ම මොන ඒ මිනිස්සු උදේ පාන්දර නැගිටපිලා ප්‍රාර්ථනා කරනවා. මොකද ප්‍රාර්ථනා කරන්නේ? සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට උන්ට කීම වැටෙනවා ඇතිනේ good morning කියන්නේ. ඒ වුණාට අපේ නිවටකම නිසා මොකද උනේ අපි ඒක පටන් ගත්තා අපේ කමත කළා. ඒක එපා කියන්නේ නැහැ. ඒක කියන්නේ. පොදු භාවිතයේ තියෙනවනේ. ඒක කියන්නේ. හැබැයි අපේ එක කියන්නේ හරි ඔන්න ඔතනින් ඕක ඉවරයි ඈ මම අදilla පටන් ගන්නවා දැන් මොන අද දවසේ කතාව අද දවසේ කතාව දැන් මම මොකක් කියා දෙන්නද ඔබට මේ ලංකාවට වෙන දේ කියා දීලා යන විතරයි භාගයයි කිව්වේ මට පැය භාගෙකින් හරි අමාරුයි මට කතා කරන්න ඈ මම දවසක් දෙකක් තුනක් කියා දෙන්න ඒවා පැය භාගෙකින් කියා දෙන්න බෑනේ ඔබ දන්නවද මේ සිංහල ජාතිය කියන්නේ කවුද කියලා සිංහල ජාතිය කියලා කියන්නේ ලෝකයේ පළවෙනි මානව වර්ගය. මිනිසා පරිණාමය උනේ මේ ශ්‍රී ලංකාවේ. කොහෙද? ඔය ශ්‍රීපාද කඳු ගැටිය වටේට. ඇයි මේ ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ අදුම ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන පුංචිම බිම්කඩ. ඒක ඔබට මගේ Facebook එකට ගියොත් බලන්න පුළුවන්. මම ඒකේ NASA එකේ වීඩියෝ එක දාලා තියෙනවා. නිල් පාටින් ලකුණු කරලා තියෙනවා ලංකාව. ඇයි අටුම ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙනවා. ඉහළට ඇද ගැනීමේ හැකියාව වැඩි. එතන ලංකාවේ උපදින මිනිස්සුන්ගේ ඉපදුනහම මේ ඉහළට ඇද ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතන මොළයේ ධාරිතාව වැඩි වෙනවා. සහජ බුද්ධිය කියන එක ලංකාවේ මිනිස්සුන්ට වැඩි. දැන් ඔය ඕල්කොට්තුමාගේ බිරිඳ බ්ලැවන්ස්කි ආර්යාව. එයා පරිණාමවාදයේ පිළිබඳ විශේෂඥයෙක්. එතුමිය මේ ලෝකේ හොයාගෙන ආව මිනිහා පරිණාමී උනේ කොහේද කියලා. හොයාගෙන එනකොට අවුරුදු ගාණක් තිස්සේ ලෝකේ පුරා ඇවිදිනකොට ආරංචියක් හම්බුණා මේ ලංකාවේ වෙන්න පුළුවන් කියලා. ඉතින් ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා මොකද කරේ? එයාට විශේෂ හැකියාවක් තිබුණා මේ හිත දියුණු කරපු කාන්තාවක්. එයාට එක එක ඒවා පේනවා. බලන්න පුළුවන්. එයා හොයාගත්ත දේවල් ලෝකයක් ගොඩක් තියෙනවා ලංකාවේ. එයත් එක්ක තමයි ඕල්කොට්තුමා ආවේ. නැතුව මතක තියාගන්න ඕල්කොට්තුමා බුද්ධ ධර්ම හොයාගෙන ආවේ නෑ හොඳේ. ඕල්කොට්තුමා ආවේ නෝනාගේ තනියට. නෝනාගේ තනියට ආවම බුද්ධ ධර්ම එයාට මෙහෙදි හම්බ වුණා. හම්බුණාට පස්සේ අතහැරලා ගියේ නෑ. එහෙම නෙමෙයි. එයා හොයාගත්තා. හොයාගෙන යනකොට එයා දැනගත්තා මේ ශ්‍රීපාද කඳු මුදුන තමයි ලෝකේ අටුම ගුරුත්වාකර්ෂණ ශක්තිය තියෙන තැන. ඒක නිසා තමයි මම පස්සේ කියනවා. ඉතින් ඒක හොයලා බලනකොට කුරුවිට සහ බලංගොඩාවට තමයි ඉස්ලාම මානවයා කියන කෙනා පරිණාමය. ඒ පරිණාමය වෙච්ච නිසා ඒක හොයාගත්තා. හොයාගෙන ශ්‍රීපාද කඳු මුදුනේ තිබිච්ච සලකුණට නම් කරා. මොකද්ද? බයිබලයේ තියෙනවා ආදම් සහ ඒවා. ඉතින් ඒ ලෝකේ නිර්මාණය මුලින්ම බිහිවෙච්ච මිනිහාගේ පය සලකුණ තමයි මේ තියෙන්නේ කියලා මොකද්ද දැම්මේ? ඇඩම් ස්පීක් කියලා දැම්මා. ඔය අද අපි ඇඩම් ස්පීක් කියන්නේ අන්න ඒකට. දැන් නම් ඊයේ පෙරේද මුස්ලිම් එක්කෙනෙකුත් කියලා තිබුණා මේ අල්ලා දෙවියන් වහන්සේ බැස්සේ එතනින් කියලා. කමන්නේ කවුරුත් බැස්සනේ දෙයි. ඇඩම් ස්පීක් කියන්නේ එතන. ඒකට එයා ලංකාවේ නතර වුණා ඒ විදිහට. එතන ලෝකයේ පළවෙනි මානවයා.
මේ හෙළ මිනිහා කියන එක්කෙනා ලෝකේ පළවෙනි මිනිහා. දැන් ඔබ වඳ කරන්න ලෑස්ති වෙන්නේ කවුද? උන්ව පළවෙනි මිනිහාගේ පරම්පරාව. හොඳද? පළවෙනි මිනිහයාගේ පරම්පරාව. එතකොට ලෝකේ පළවෙනි භාෂාව මොකක්ද? හෙළ බස කියන එක. ලෝකේ පළවෙනි භාෂාව හෙළ බස කියන එක. මේ දැන් තියෙන සිංහල නෙමෙයි හොඳේ. ඒකේ මුල් අවස්ථාව. හෙළ බස කියන එක. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ ලිව්වේ මොකින්ද? හෙළ බසින්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මොකින්ද? හෙළ බසින්. ලෝක ඉතිහාසයේ ඉස්සෙල්ලාම පුස්තකාලයක් ගිනි තිබෙන්නේ මොන රටේද? ලංකාවේ. කොහේද? අබේගිරියේ. බුද්ධඝෝෂ කියන ඉන්දියානු ජාතික බ්‍රාහ්මණය ලංකාවට ඇවිල්ලා ත්‍රිපිටකය ඉගෙන ගත්තා. සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන මොකද කරේ ඒක? ඒක පාලියට පරිවර්තනය කරා. ඔය ඔබ අද කියවන ත්‍රිපිටකය ඇත්ත බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ 100% නැහැ. ඕකේ තියෙන්නේ Hindu ආගමේ දේවල් එකතු කරපු ත්‍රිපිටකයක්. ඒක පාලියට පරිවර්තනය කළා මොකද්ද කරේ? හෙළටුවා කියන එක. ලංකාවේ ලියලා තිබිච්ච දරන්ත කන්දක් විතර ඇත්තු 7 දෙනෙක් තරම් විශාල කන්දක් හෙළටුවා ටික ගිනි තියුවා. ඒ ගිනි තියපු එක තමයි ලෝක ඉතිහාසයේ පළවෙනි පුස්තකාලයක් ගිනි තියපු අවස්ථාව. හොඳට තේරුම් ගන්න. ලෝකෙ ඉස්සෙල්ලාම මම බොහොම කෙටියෙන් කියන්නේ ඔබට. ඉස්සෙල්ලාම ගුවන්යානය හැදුවේ කොහෙද? මේ ලංකාවේ මිනිස්සු. ඒකට මිනිස්සුන්ට ශක්තියක් තිබුණා, ඉහළියට යෑමේ හැකියාවක් තිබුණා. ලෝකෙ ඉස්සෙල්ලාම නැව හැදුවේ කොහෙද? ලංකාවේ මිනිස්සු. වානේ නැව් කියන එක හැදුවේ ලංකාවේ. ඔය ඊජිප්තු ජාතිකයෙක් ගොතායත් කියලා නැවක් හැදුවා ලැයිලි මුහුදයන්ට. ඒක හදාගෙන මිනිහා මුහුදු ගියා. මේ රජුරු හරියට සැලකුවා මුහුද යන්න පුළුවන් වාහනයක් හැදුවනේ. එවම ඉන්න අතරේ මොකද උනේ? ගොතායත් ගියාමයි ආවේ. දැන් ඉතින් මේක මුහුදේ මැරුණායි කියලා ඉතින් අවශ්‍ය දේවල් ගන්න බුම්මන් කරගෙන ඉන්නකොට අවුරුදු 3-4කට පස්සේ මෙන්න නැවක් එනවා. බලනකොට කවුද ආවේ? මෙන්න ගොතායත් ආවා. මොන නැවකින්ද ආවේ? වාහනේ නැවකින්. තව 5 දිනක් විතර නිකන් හැදිදෙන මිනිස්සු 5-6 දිනකුත් ආවා. දැන් මේ අපි වගේ හාල් මැස්සු නෙමෙයි. හැදිදෙන මිනිස්සු. ඉතින් රජුරු ළඟට ගියා. රජුරු ළඟට ගිහලා වෙච්ච දේ මොකද උනේ? නැව කැඩුනා, කැඩිලා ඉවර වෙලා ලී කොටේ කෙලිලා ගහගෙන ආවා. කොහාද ආවේ? සෙලනිකා කියන රාජ්‍යයට. ගොඩ ගැව සෙලනිකායේ මිනිස්සු රජුරු ළඟට අරගෙන ගියා. බලනකොට මේ රටේ තියෙන වටේටම මුහුදයිනේ නැව් නවත්තලා. මොන නැව්ද? ලෝහ වලින් හදපු නැව්. රජුරු මේ සිංහල භාෂාවෙන් මිනිස්සු ඉගෙන ගත්තා. ඉගෙනගෙන මොකද කරේ? ඊට පස්සේ රජුරවන්ට විස්තර කතා කරපුවාම ඊට පස්සේ රජුරව මොකද කරේ? යාට නැවක් දුන්නා. නැව දීලා ඉංජිනේරුවෝ 5 දෙනෙකුත් දුන්නා උඹලගේ රටේ නැව හදාගන්න කියලා. එහෙම තමයි නැව හැදුවේ. ගුවන්යානය හැදුවෙත් එහෙම. ලෝක ඉස්සෙල්ලාම මෙතන සමාජයට මට වඩා හොඳට විස්තර දැනනවාද? ස්නයිපර් වෙපන් එක හැදුවේ ලංකාවේ. ස්නයිපර් වෙපන් එක. ස්නයිපර් වෙපන් එක ඔය ඇමරිකාවේ මම දැකලා නැහැ. හොඳේ මම වාර්තා කියලා තියෙනවා විතරයි. ඇමරිකාවේ යුද ආයුධ පිළිබඳ කෞතුකාගාරයේ මම දන්න තරමින් පොළව යට 7 වෙනි තට්ටුවක ලේසර් කිරණ මැද ලංකාවේ තිබිලා ගෙනිච්ච ස්නයිපර් වෙපන් එක තියෙනවා. රජුරුව පාවිච්චි කරපු වෙපන් එක ඉනේ එල්ලගෙන යන්න පුළුවන් එකක්. මම පින්තූර නම් දැකලා තියෙනවා. මගේ ළඟ තියෙන පින්තූර. ලංකාවේ මම දැනුවත් එක්කෙනෙක් තමයි ඔක දැකලා තියෙන්නේ. මම දැනුවත්. හරිද? ස්නයිපර් වෙපන් එක හැදුවේ අපි. ලෝකෙ ඉස්සෙල්ලාම බැංකු ක්‍රමය හැදුවේ කොහෙද? මේ ශ්‍රී ලංකාවේ. වාණිජ්‍ය බැංකු ක්‍රමය හැදුවේ ලංකාවේ. ලෝකෙ ඉස්සෙල්ලාම රටක් ඇතුළත ඇල මාර්ගයක් කපලා නැව් ගෙනහැල්ලා ආහාර නිෂ්පාදන කෘෂිකාර්මික අපනයනය කරේ කවුද? ලංකාවේ. කාලිංග ඇල කියන්නේ ඒක. ඉස්සෙල්ලාම වරාය බදු ක්‍රමය හඳුන්වලා දුන්නේ කොහෙද? ලංකාවේ. හම්බන්තොට වරාය බදු ක්‍රමය ගැන බදුල් ටැම් ලිපිය තියෙනවා. මන්නාරම් වරාය බදු ක්‍රමය ගැන කළුවර ගස්රබ සෙල් ලිපියක තියෙනවා. බදු ගෙවන්නේ නැති කට්ටියට දඩ ගහපු හැටිත් තියෙනවා. එතකොට ලංකාවේ මොකද්ද තිබුණේ? ව්‍යවසාය ආර්ථිකය. ලෝකෙ ඉස්සෙල්ලාම විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නේ කවුද? ලංකාවේ. සීගිරි රාජධානිය තිබුණේ එක. කාශ්‍යප රජුරුවද ඔය ගන්නේ නේද? ඒක ඉවිච්ච එකක් ඊට කලින්.
ඒ තිබිච්ච රාජධානිය රජුගේ විරෝධතා එනකොට කාශ්‍යප කුමාරයා සීගිරිය ගිහලා පදිංචි වුණා. මෙයාට මේක ප්‍රතිසංස්කරණය කරන්න ඕන වුණා. ප්‍රතිසංස්කරණය කරන්න ඕන වුණාම ওই පිටුරංගල පන්සලේ හිටපු හාමුදුරුවෝ උපදෙස් දුන්නා. මොකද දුන්න උපදේශය? වරාය බදු ඉවත් කරන්න. වරාය බදු ඉවත් කරපුවාම පිටරටින් ගේන බඩු වැඩිපුර එනවා. අපේ කට්ටියට බඩු වැඩිපුර පිටරට යවන්න පුළුවන්. මේ ගේන පුද්ගලයන්ගෙන් බඩු අයින් කරන්න. එතකොට රජුරවන්ට ආදායම වැඩි වෙනවා. රජුරුව අපේක්ෂා කරපු වගේ අත්ගුණයක් හම්බුනාලු පළවෙනි මාස 6 ඇතුළත ආදායම. බලන්නකො ලංකාවේ ව්‍යවසාය ආර්ථිකයේ හැටි. එතකොට ලංකාවේ තිබුණ මොන ආර්ථිකයක්ද? ව්‍යවසාය ආර්ථිකයක්, ව්‍යවසාය සංස්කෘතියක්. ව්‍යවසාය ආර්ථිකයක්, ව්‍යවසාය සංස්කෘතියක්. උන්වහන්සේ හැම වෙලාවකම ව්‍යාපාරිකයන්ට තමයි බණ කිව්වේ. කවුද ව්‍යාපාරිකයෝ හැදෙන්නේ? සිටුවරු කියලා. සිටුවරු කියලා නම් හැදින්නේ. හැබැයි ඔහොම සිටු සංස්කෘතියක් ලංකාවේ තිබුණා. තිබිච්ච සිටු සංස්කෘතිය විනාශ වෙන්නේ කවද්ද? ඔය ඉංග්‍රීසි ආණ්ඩුවත් එක්ක. පෘතුගීසින් එච්චර විනාශ කරේ නෑ ඔක. ලන්දේසි එච්චර විනාශ කරේ නෑ ඔක. ඉංග්‍රීසියෙන් තමයි ඔකට පහර දුන්නේ. කොහොමද පහර දුන්නේ? පහර දුන්න ක්‍රමය මෙහෙමයි. ලංකාව විනාශ කරන්න බෑ. බැරි නිසා ඔය කුරුණෑගල හිටපු ආණ්ඩුකාරවරයා දිසාපතිවරයෙක් හිටියා. එයා ඊට පස්සේ බ්‍රවුන් රික් ආණ්ඩුකාරවරයා කාලේ මොකද්ද කරේ? එයා උපදේශයක් දුන්නා. සුරාසැල් විවෘත කරන්න කිව්වා. සොයිස මහතුරුන්ට දුන්නා අරක්කු තැබෑ. අරක්කු බොන්නේ නැහැ මිනිස්සු. ඇයි බොන්නේ නැත්තේ? ලංකාවේ එහෙම සංස්කෘතියක් නැහැ. ඊට පස්සේ මෙයා හොඳට අධ්‍යයනය කළකොට මේ දන්සල කියන එක ලංකාවේ තියෙනවා. දන්සලක් කිව්වොතින් කන්න තිබුණත් නැතත් ගිහලා අපේ අය දන්සලේ කනවා. ඔය දන්සල වල කන්න නැති කට්ටියද? නැහැ. දන්සලක් කිව්වොතින් අපි ඔක්කොම හරි ආසයි දන්සලට යන්න. දැනගත් ආණ්ඩුකාරයා දන්සල දුන්නොත් වැඩේ හරි කියලා. මොකද කරේ? අරක්කු දන්සල දාන්න කිව්වා මාස 3ක්. පළවෙනි දන්සල ටික අඹේ පුස්ස ඔය වත්තල හරියේ ඔය හලාවතර පොඩ්ඩක් මෙහාරියේ බේරුවල හරියේ ඕම් වත් දන්සල් මම ගන්න තරමේ 7ක් විවෘත කරලා තියෙනවා. අරක්කු දන්සල්. අපේ අය මොකද කරේ? දන්සල බෝඩ් එක දාපු ගමන් පොලිමේ ගිහිල්ලා බිව්වා. බීලා මාස 3ක් නිකන් බොන්න දුන්නා. හැන්දෑවේ පැය 2ක් විතර. ඊට පස්සේ බීම නතර කරා. නතර කරපු ගමන් අපේ අය පෙළපාලි යන්න පටන් ගත්තා. ගිහිල්ලා අර අඹේ පුස්සේක ගිනි තිබුණා. ඇයි? අරන් පුදියව කියලා. ලංකාවේ ඉස්සෙල්ලා විරෝධතා පෙළපාලි ගියේ මොකටද? අරක්කු ඉල්ලලා. අන්න අරක්කු සැලයිතිකාරයෙකු අන්න කාසි ගෙනින්න අරක්කු දෙන්න. කාසි නෑ. ලංකාවේ එහෙම කාසි එකතු කරන තෘෂ්ණාවට එකතු කරන සංස්කෘතියක් තිබුණේ නෑ. මිනිස්සු අර සන්තෝෂයෙන් වැඩ කරපු ලෝකයේ තෘප්තිමත්ම ජනතාව. කාසි නෑ. එහෙනම් ගුවා අර වතු වල වැඩ කරනවා, පාරවල් හදනවා, ගිහිල්ලා වැඩ කරපල්ලා හැන්දෑවට කාසියම් වෙනා වරන් ඇවිල්ලා බීපල්ලක. ලංකාවේ ඉස්සෙල්ලාම ජොබ් එකට ගියේ මොකටද? බොන්න. දරු පවුල රකින්න නෙවෙයි. මොන බලන්නකො ඇද ලංකාවේ දැනු සිංහල ව්‍යාපාරිකයෙක් එකතු වෙන්නේ මොකටද? මට කියන්න මංකෝ බොන්න. මම උදාහරණයක් කියන්නම්. ලංකාවේ එයා ටිකට්ස් ගුවන් ටිකට් පිටරට යන වීසා දෙන ආයතන 90ක් තියෙන්නේ. මම නම් කියන්නේ වෙනත් ජාතියකට. සිංහල මිනිස්සුන්ට තියෙන 110යි. මම සිංහල 10 දෙනාට 110ක් කට්ටියට මගේ යාළුවෙක් කියනවා මම කතා කරලා ඔයාලා එකතු වෙන්න මම නොමිලේ වැඩසටහනක් කරමු අපි ඔයකේ ටික බුද්ධිමත්ව අවුරුදු 3කට විතර අපේ ඒකාධිකාරයක් හදමු. දැන් මේක ගිහිල්ලා කතා කරානේ. දැන් මුන් කතා කරන්නේ මොකද? මචං බෝතල් කීයක් ගේනවද? දැන් මුන් එන්නේ මොකටද මේ? මේ යා ට්‍රැවල් ඒජන්සිස් හදලා තව කන්ටියක් එකතු කරලා ඒකට ගෙනහැල්ලා මේක පුහුණු කරලා මේකේ බලය ගන්න නෙමෙයි මොකටද දෙන්න හැදෙන්නේ මතක තියාගන්න අද වෙනකම් මට ඒ කට්ටියට වැඩසටහනක් කරන්න බැරිද උදේ දින් ගන්න මම ওই මුස්ලිම් ජාතික මහතුරුගෙත් පහුගිය කාලෙක මම වැඩසටහන් කරලා දැන් නම් මම ප්‍රතිපත්තියක් හැටියට යන්නේ නැහැ කියලා තියෙන එකලා තියෙනවා ඉස්සර මම මේ ආයතන වල ගිහලා කාර්ය මණ්ඩල පුහුණු කරනවා මතක තියාගන්න මම මේ ආයතන වල පර්මනන්ට්ලි ස්ටාෆ් ට්‍රේනින් කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න සිංහල කිසිම ව්‍යාපාරිකයෙක් කවදාවත් කරන්නේ නැහැ.
දැන් බලන්න වෙච්ච දේ අපිට විනාශ වෙනවා. ඒ පෘතුගීසියෙන් මොකද දැනගන්නේ? මේ ඉංග්‍රීසියෙන් මොකද දැනගත්තා? බොන්න පුරුදු කරා. දෙවෙනි එක මොකද? වැව තිබුණොතින් මේක කරන්න බෑ. වැව මැද්දෙන් කපලා පාරවල් දැන්. ලංකාවේ දැවැන්ත විශාලම වැව වල මැද්දෙන් පාරවල් දාලා තියෙනවා. ඊළඟ ලංකාවේ කෘෂිකර්මාන්තය තියෙන නිසා මිනිස්සු මර්ධනය කරන්න බෑ. කෘෂිකර්මාන්තේ රඳා පැවතුනේ ලංකාවේ මතක තියාගන්න කවදාකවත් පොහොර ගැහුවේ නැහැ. ලංකාවේ තියෙන විද්‍යාත්මක ක්‍රමයක් මේ භූමිය තුළ ඒ විද්‍යාත්මක ක්‍රමයට පොහොර හැදෙනවා. පොහොර හැදෙනවා ස්වාභාවිකව. කාබනික පොහොර කියලා જાතියක් ලංකාවේ දැම්මෙත් නැහැ හොඳේ. මට අද ඒවා කියද්දි තියන්න වෙලා නැහැ ඔබට. ඉතින් මේක දැනගත්තා මොකද කරන්නේ? මේක හැදෙන්නේ මීගහ මුල් කරගෙන. එසා පෘතුගීසියෙන් මොකද කරේ? ඉංග්‍රීසියෙන් මීගස් ඔක්කොම කැපුවා. හොඳට තේරුම් ගන්න. රජුරුවන්ගේ නියෝගය ලංකාවේ ඉතිහාසයේ කොහොමවත් බෝගහක් කපන්න කියලා තහනම් කළ නීතියක් නැහැ. බුදුහාමුදුරුවෝ පිට දුන්නා නේද? හැබැයි මතක තියාගන්න රජුරුවන්ටවත් මීගහ කැපීම තහනම්. මීගහ කැපුවොත් මරණීය දඬුවම. බෝගහ කැපුවට නෑ හොඳේ. ඊතරම් ප්‍රබල වෘක්ෂයක් හැටියට තිබුණේ ගහක් හැටියට තිබුණේ මීගහ. ඔක්කොම කැපුවා. කපලා ලීටි ගෙදරකට ගෙනිච්චා. ලංකාවේ ව්‍යවසාය ආර්ථිකය කැඩුවා. කඩලා කැඩුවත් මතක තියාගන්න. මම ඔබට කියන්නම්. 1950 වෙනකොට ආසියාවේ තිබිච්ච දෙවනි සංවර්ධිත රට ශ්‍රී ලංකාව. ආසියාවේ තිබිච්ච පළවෙනි සංවර්ධිත රට 1950 වෙනකොට ජපානය. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි. දෙවනි සංවර්ධිත රට ශ්‍රී ලංකාව. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. සිංගප්පූරුව දුප්පත්ම රට. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 35යි. 1950 එංගලන්තයේ අයවැය හිඟේ පියවන්න සල්ලි ගත්තේ ලංකාවේ විදේශ විනිමය අතිරික්තයෙන්. සතයක්වත් ලංකාව ණය තිබුණේ නැහැ 50 වෙනකොට. මොන බලන්න. උනේ 1948 නිදහස ලබා ගත්තා. පෘතුගීසි ඉංග්‍රීසි විනාශ කර බව ඇත්ත. ඉංග්‍රීසි තමයි සිටුවරයා මුදලාලි බවට පරිවර්තනය කරේ. මට දිගට කියන්න වෙලාවක් නැහැ හොඳේ. මතක තියාගන්න ඔබ ගිහලා මේක හදාරන්න ගිහිල්ලා. දැන් 40 මම මගේ පහසුව සඳහා මම ඔක දශක හැටියට බෙදනවා. පළවෙනි දශක තුන 1948 78. ওই දශක තුනේ ලංකාවේ දේශපාලන කරා. ওই දේශපාලනඥයෝ කවදාකවත් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි හොරකම් කරන්නේ. හොරකම් කරේ නෑ. සල්ලි තියෙන මිනිස්සු තමයි දේශපාලනේ දාන්නේ. ඇවිල්ලා මොකද කරේ? වැඩ කළා හැබැයි වෙනස් කරන්න ඕනේ වෙනස්ුනේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් හොරකම් කරා නැත්තේ. නමුත් විශාල දැවැන්ත හොරකම් සිද්ධ වුණේ නැහැ. බලන්න වෙච්ච දේ. මම ඔබට ලැබිච්ච ටික තියෙනවා ලංකාවට ඔය ටික. මොනවද ලැබුණේ අපිට? හොඳට මතක තියාගන්න. විදේශීය සමාගම් ඔක්කොම ශ්‍රී ලාංකික වුණා. පරන්පවුම් වතු කියන ඒවා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකාවට හිමි කරගත්තා. ෂෙල් වගේ සමාගම් ශ්‍රී ලංකාවට හිමි කරගත්තා. තුල්ටෙක්ස්, වේටෙක්ස්, ෆූටෙක්ස් කියලා සමාගම් 3ක් හැදුවා. දහස් ගණනකට රැකියාවල් දුන්නා. රෙදි අපනයනය කරා. ඒවාට අවශ්‍ය කපු ගන්න මොනරාගල දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 60000ක් විතර කපු වැව්වා. සීද රෙදි හදන්න පටපණුව හැදුවා ඇඹිලිපිටිය වගේ දිහාවල් වල. හැම ගමකම කාන්තාවෝ අත්‍යන්ත රෙදි නිෂ්පාදනය කරා. ඒව එකතු කරන්න ලක්සල සලුසල කියන ආයතන හදලා තිබුණා. ලෝකේ විශාල මිලක් ලැබුණා අපිට රෙදි වලට. සෙවණගල කාන්තලේ සීනි කර්මාන්තශාලා හැදුනා. කැලණි ටයර් සමාගම හැදුනා. ලංකාවේ වාහන තිබුණේ නැහැ ටයර් දාන්න. ඉන්දියාවට අපනයනය කරා. නයිජීරියාවට අපනයනය කරා ටයර්. ලංකාවේ. මුදල් තේරුම් ගන්න. උත්තලම කංකසන්තුරේ ගාල්ල සිමෙන්ති කර්මාන්තශාලා 3ක් තිබුණා. බලන්න ඒවා ස්ථානගත කරලා තිබිච්ච ක්‍රමය. 1977 වෙනකොට නැව් 5ක් තිබුණා ලංකාවේ ආණ්ඩුවට. මුදල් තේරුම් ගන්න. ලංකාව ණය තිබුණේ නැහැ. දේශපාලනඥයෝ ඒ කාලේ හිටපු මිනිස්සු මොකද කරේ මේ රටේ?
වැඩක් කරා. තෝර පරිප්පු වැව්වා, මුන්නට වැව්වා, වගා සංග්‍රාම කරා, කුෂ්කර්මාන්තය නගා සිටුවා, ඒ කර්මාන්ත ශාලා තිබුණා. ලංකාව ඇතුළත මට ජර්මනියේ හිටපු එක්කෙනෙක් තමයි කිව්වේ ඇයි උඹලා රටේ තිබිච්ච විදුලි බල ප්‍රශ්නයට ඇයි උඹලා රටේ තිබිච්ච ග්‍රාමීය විදුලි බල පත්‍රය විනාශ කළේ කියලා. ලංකාවේ 1416ක් තිබිලා තියෙනවා ග්‍රාමීය විදුලි බල පද්ධතිය. 1978 දෙන්න මහා සමුද්‍රමත් රටක් තිබුණා. ඔන්න පළවෙනි දශක තුන. හොඳයි. ඊට පස්සේ දෙවෙනි දශක තුනේ කරුණා. කවද්ද? 88 98 2008. මොකද උනේ ওই කාලය ඇතුළත? අර තිබිච්ච ඔක්කොම විකුණා. ඔරුවල වාහන සංස්ථාව කියලා කියන්නේ ආසියාවේ තිබිච්ච විශාලම වාහන සංස්ථාව. විකුණා. ඒක නෝ මෙතන මම කියන්නේ නැහැ නේද? ලංකාවේ වතු ටික විකුණා. කොහොමද විකුණන්නේ? ඔබ දන්නවද විකුණපු හැටි? රුපියල් 10 ගානේ ෂෙයා මාකට් එකේ දැම්මා. එක්තරා දේශපාලනඥයෙක්ගේ කම්පැනියක් මොකද කරේ? රුපියල් 10 ගානේ බෑන්ක් ගරන්ටි එකකට රුපියල් 10 ගානේ සියලුම වතු වල ෂෙයාස් ටික ගත්තා. අරගෙන ඊළඟ සතියේ සතියක්වත් විතරක් කරගෙන ෂෙයාස් ගන්න. බෑන්ක් ගරන්ටි එක දුන්නා. ඊළඟ සතියේ මේ හොරා මොකද කරේ? රුපියල් 20 ගානේ ආපහු ෂෙයාස් ටික ඔක්කොම ෂෙයා මාකට් එකට දැම්මා. මතක තියාගන්න සතයක්වත් වියදම් කරන්නේ නැතුව රුපියල් බිලියන ගාණක් මේ රටේ මංකොල්ලයක් කෑවා. ඊළඟ සතියේ ආපහු වෙන කෙනෙක් අරගත්ත තව දේශපාලනඥයෙක් ඌ අරගෙන ආයෙ ෂෙයා මාකට් එකේ දැම්ම රුපියල් 40 ගාණක්. බෑන්ක් ගරන්ටි වලට හොරකම් කරේ ඔක්කොම. මහා බැංකුව කඩපු එක නෙමෙයි ඕවා මම දැවැන්ත මංකොල්ල. හොඳේ ලංකාවේ ඉතිහාසෙ සිද්ධ වෙච්ච. වතු ටික විකුණා. ඔරුවල වාහන සංස්ථාව විකුණා. මහා ලංකාවට සල්ලි ගෙනාපු ආයතනයක්. විකුණන්නේ කොච්චරද? ඔරුවල වාහන සංස්ථාවේ ෆික්ස් ඩිපොසිට් එක තිබුණා රුපියල් මිලියන් 200ක්. මිලියන් 1200ක යකඩ තිබුණා. මුළු දේපොළ ඔක්කොම එකතු කරපුවාම වටිනාකම මිලියන් 2400යි. මිලියන් 1000කට කොරියන් සමාගමකට විකුණා. විකුණලා වැඩ කරන කට්ටිය ස්ට්‍රයික් කරපුවාම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් මිලියන් 400ක් මුදා හැරියා ඒ කට්ටියට වන්දි ගෙවන්න කියලා. අන්තිමට මිලියන් 2700ක් වටින දෙයට ආණ්ඩුවට හම්බෙලා තියෙන කීයද දන්නේ නැහැ නේ. හැම එකක්ම මට ඔබට කියන්න ගියොතින් ඔච්චර කියන්නද කියලා මන් දන්නේ. දොරවල් හරින්න. හැබැයි ඇතුලේ තියෙන දේවල් රුලකට ගහගෙන යන්න බැරි වෙන විදියට කියලා. අපි දොරවල් ඇරියා. ඇතුලේ ඒවා ඔක්කොම ගහගෙන යන්න. ඒ අතරතුර ලංකාවේ දේශීය සිංහල ව්‍යාපාරිකයෙක් කෙනෙක් බේබද්දෙක් වුණා. ඌ බොනවා. අද බොනවා දෙනවා බොණ්ඩ දෙනවා කියනනම් මෙතන බලන්න තිබුණා කොච්චර එනවද කියලා. ඌ බොනවා බේබද්ද. ඌ එකතු කරන්න බෑ. මම තව උදාහරණයක් කියන්න මේකට බීමට මම ওই මුස්ලිම් ජාතික ව්‍යාපාරික මහත්තයෙක්ගේ ඩීලර්ස් කොන්වෙන්ෂන් එකට ගියා. කින්ස්බරි එකේ තමයි තිබුණේ. එයාගේ ඩීලර්ස්ලා ඇවිල්ලා හිටිය 500 ගාණක්. ඔක්කොම 600 ගාණ 500 ගාණ සිංහල. දැන් මට මාව එක් කරගෙන ගිහිල්ලා මට තේ එකක් එහෙම දීලා කියනවා විශේෂ එක්ක උදව්ව කරන්න ඕනේ. මොකද විශේෂ දැන් මේකේ මම බොන්න දෙන්නේ නැහැ. මම බොන ශාලි ටික ඔක්කොම අර දුප්පත් ළමයි 100ක් ගෙනල්ලා තියෙනවා. ඒ කට්ටියට බෑග් කපත්තු ආයෙව ඔක්කොම දෙනවා. දැන් මේ කට්ටිය ආපු වෙලාවෙලා බනිනවා මට. මේ අපේ ඩීලර්ස්ලා බනිනවා. බොන්න නැහැ කියලා. බොන්න නැහැ කියලා බනිනවා. මිෂගුණවන්දන මට අනික් කතාව ඕනේ නැහැ. මිෂගුණවන්දන කියන්නේ බොන්න එපා කියලා. මේ සිංහල මිනිහා විනාශ වෙනවා. සිංහල බිස්නස් කරන මිනිහා විනාශ වෙනවා. ඒක නැති වෙනවා. බොන නිසා. ඒක කියා දෙන්න. ඔය මිෂගුණවන්දන කියන්නේ අපෝ කියන්න ඕනේ නැහැ. කියන්නේ මම ඒ සල්ලි ටිකෙන් තමයි මේ දුප්පත් ළමයි 100 දෙනාට මේ බෑග් ටික දෙන්නේ, සපත්තු ටික දෙන්නේ, පොත් ටික දෙන්නේ කියලා. ඒක කියන්නේ. මොනවාද අපේ කට්ටිය ගැන තියෙන ආකල්පය නේ. තමුන්නාන්සලට ව්‍යාපාරිකයෝ හැටියට විල්ලැජ්ජාව කියලා එකක් නැද්ද? තමන්ගේ ජාතිය වෙනසිලා යද්දී, රට විනාශ වෙලා යද්දී, සියලු දේ නැති වෙලා යද්දී කාලකන්ණියෝගේ බොණ්ඩ බීලා තමන්ගේ දරු පවුල විනාශ කරන්න. පහුගිය දවස්වල රත්නපුරේ ගුණදාස කියලා ව්‍යාපාරිකයෙක් මැරුණා. තේ අක්කර 500ක් තිබුණා. ටී ෆැක්ටරි එකක් තිබුණා. ටවුන් එකේ ගොඩනැගිලි 4ක් තිබුණා. මතක තියාගන්න මහපාරේ මැරුණේ. ඇයි? දිව්වා ගෑනු පස්සේ ගියා.
සියලු දේ නැති වෙලා ගියා. අන්තිමට දරුවෝ 3 දෙනාටවත් මොකක්වත් නැහැ. ඇයි ඔක්කොම උගස් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕන ඔබ. සත් මම ඔබට කියන්නේ විනාශ වෙන දේ ඉස්සලා දෙන්න. ව්‍යවසායිකයෝ හැටියට ව්‍යාපාරිකයෝ හැටියට මේ රට අපේ ආන්දර කිව්වා තමයි 7. හැබැයි මතක තියාගන්න මම විශ්වාස කරන දේ මේ රට නැවත ගොඩනගන්න නම් මේ රට නැවත ගොඩනගන්න නම් එකම කට්ටියකට විතරයි පුළුවන්. කවුද? සිංහල ව්‍යවසායිකයෝ එකතු වෙන්න ඕනේ. වෙන කාටවත් බෑ මගේ පිළිගැනීම. මම ඉස්සර විශ්වාස කළා හාමුදුරුවන්ට ඕක කරන්න පුළුවන් කියලා. දැන් මට ඒ ගැන සැකයක් තියෙනවා. ඇයි ඒ? හාමුදුරුවන්ට එකතු කරන්න බෑනේ. මොන જાතියෙන්වත් එකතු කරන්න බෑ. එහෙනම් මට ඒ ගැන දැන් විශ්වාසයක් නැහැ. අගරාධපතිතුමාට තියෙන බලයක්. හැබැයි එතුමාට ලංකාවේ જાතියක් හැටියට රටක් හැටියට බලයක් නැහැ. එතුමා යමක් එක සැරයක් කිව්වොත් ඒක වෙනවනේ. අය වචනයක්ව කතා කරන්නේ නැහැ. ඉතින් ඉතින් අගරාධපතිතුමාට ඕක කරන්න බෑ. ඉතින් එතුමා පෞද්ගලිකව මට කියනවා. ඒක කරන්න බෑනේ චන්දන. ඒක කරන්න බෑ. මම කිව්වහම අහන්නේ කතෝලික ජනතාව විතරයි. ඔයා ආමුතුරුන්ට කතා කරන්න. ආමුතුරුන්ට කතා කරන්න. ආමුතුරු එක්කෙනෙක් ගන්න ඉස්සරහට. මමත් එනවා එතකොට. හැබැයි ප්‍රශ්න තියෙන්නේ එක්කෙනෙක් නැහැ. ඒක නම් මම ඒක පිළිගන්නේ. දේශපාලනඥයෝ කියන જાතිය මම විශ්වාස කරන්නෙම නැහැ. ඒක මම පිළිගන්නේ. හරිද? මේක කරන්න පුළුවන් ලෝකයේ අත්දැකීම මම ඔබට කියන්නේ. ලෝකයේ අත්දැකීම. දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වෙලා ගිය ජපානයේ කොට නැගුවේ කවුද? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. කවුද ඒ කට්ටිය නායකත්වය දුන්නේ? සුසන්ත ෆොන්සේකා කියන ලංකාවේ ජපානය පාලනය කරන්න එක්සත් ජාතික සංවිධානයේ පත් කරපු සිවිල් නිලධාරියා. එතුමා තමයි ජපානයේ ව්‍යාපාරිකයන්ට නැගිටින්න ක්‍රමය කියා දුන්නේ. බාන්න වැඩේටනේ. එතුමා තමයි ඔය ප්‍රොඩක්ටිවිටි සිස්ටම් එක පන්සලේ තිබිච්ච සිස්ටම් එක ජපානයට අරන් ගියේ. ව්‍යවසායිකයෝ තමයි ජපානයේ කොට නැගුවේ. දකුණු කොරියාව මේ මෙතන ඉන්න කට්ටිය දන්නවා. දකුණු කොරියාව කියන එක 70 දශකේ කොණ්ඩේ කපලා විකුණපු රටක්. ඛණ්ඩ නැතුව කාන්තාව කොණ්ඩේ කපලා විකුණන්නේ. ජීවත් වෙන්න. හැබැයි ඒ රට කොහොමද ආපහු කොට නැගුවේ? ව්‍යවසායිකයෝ, ව්‍යාපාරිකයෝ. සිංගප්පූරුව 1950 ආසියාවේ තිබිච්ච දුප්පත්ම රට. කවුද කොට නැගුවේ? ව්‍යවසායිකයෝ, ව්‍යාපාරිකයෝ. උදේ තේරුම් ගන්න. රුසියාව මම රුසියාව ඉගෙන ගන්නකොට රුසියාව කඩන් වැටුණා. ඇමරිකාව මැදිහත් වීම නිසා. කඩන් වැටලා කන්න නැතුව මැරෙන තත්ත්වයටපත් වුණා. හැබැයි රුසියාව ආපහු ගොඩ නැගුවා. කවුද ගොඩ නැගුවේ? ඔය ලංකාවේ කට්ටිය කියන සමාජවාදී නෙමෙයි. දැන් තියෙන්නේ ව්‍යවසාය ආර්ථිකයක්, ව්‍යවසායකයෝ. මොස්කව් නගරේ ඉන්න පළවෙනි කෝටිපති ව්‍යාපාරිකයා ශ්‍රී ලාංකිකයෙක් ලංකාවෙන් ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයෙක්. අල්ලපුරට ඉන්දියාව ගොඩ නගනවා. කවුද ගොඩ නගන්නේ? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. චීනේ ගොඩ නගනවා. කවුද ගොඩ නගන්නේ? ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. සම්මාතක තියාගන්න මේ රට ගොඩ නගන්න ඕන නම් මේ තියෙන මහා ඛේද වාචකයෙන් මේ රට නිදහස් කරගන්න ඕන නම් කවුද එකතු වෙන්න ඕනේ? සිංහල ව්‍යාපාරිකයෝ එකතු වෙන්න ඕනේ. සිංහල ව්‍යාපාරිකයෝ වෙන්න ඕනේ. ඒ කට්ටිය තමන්ගේ අඩුපාඩු අයින් කරන්න ඕනේ. අයින් කළා සාමූහිකව එකතු වෙන්න ඕනේ. එකතු වෙලා යන්න ඕනේ. පාර්ලිමේන්තුවේ 225 දෙනා කවුරු වෙන්න ඕනද? ව්‍යවසායිකයෝ 225 දෙනෙක් කොතෙන්ට යන්න ඕනේ. ව්‍යවසායිකයෝ 225 දෙනෙක්. අන්න මේ රට සෞභාග්‍යවත් රටක් වෙනවා. මම පිළිගන්න දේ ඕක. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒකත් මට වෙයිද කියන්න බෑ. තව ක්‍රමයක් තියෙනවා. මම තව මේ රටේ ආදරය කරන තව කණ්ඩායමක් ඉන්නවා. ඒක තමයි හමුදාව කියන එක. ආරක්ෂක හමුදාව. ඔය ව්‍යවසායකයෝ අරමු ඔක්කොම පැත්තකට දාලා හමුදාවේ කෙනෙක් රටේ නායකයා වෙන්න ඕනේ. එතකොට එතුමන්ලට පුළුවන් ව්‍යවසායකයන්ට තුවක්කු වලට තොපි බොන්න එපා කියන්න. ඒක තමයි කරන්නේ. ඉතින් මට එහෙම වේද කියලා සැකයි මේ ජගත් මහත්තයා. මට සැකයි. අයිට වඩා ඉක්මනට ඒක කරන්න. මේ රට බේරන්න තියෙන ක්‍රම දෙක. වෙන දෙක එකක් නෑ හොඳේ. මොකද වෙන්න ඕනේ පළවෙනි ක්‍රමේ?
ව්‍යවසාය ලංකාව පුරා ඉන්න කට්ටිය එක මතයකට එන්න ඕනේ අපි අපේ රට ගොඩනගනවා කියලා. අන්න එතනින් අපේ රට ගොඩනග ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය මොකද්ද මම පිළිගන්නේ? මම දැන් එළියට වයින්කොට හැමදාම කියනවා අල්ලගෙන ඇඳන්නේ. ඊවට බය වෙන්නේ නැහැ අල්ලන් ගියත් කමන්නේ. මොකක් වෙන්න ඕනද? හමුදාවේ ඉන්න මහ ජනන්තේ ගන්න ඕන කියලා. අර ගත්තොතින් ඒක කරන්න පුළුවන්. මම ඒක දන්නවා මොකද මම හමුදාවත් එක්ක සෑහෙන වැඩ කරලා තියෙනවා. ඒක නම් මම දන්නවා ඒක හරියටම කරන්න පුළුවන් කියලා. හරියටම කරන්න. හරි ඉක්මනට කරන්න පුළුවන්. මම ඉන්නවා මගේ කතාවේ අවසාන කොටස. හොඳට වඩා කියන්න වෙලා නැහැ මට. ඊළඟ කාරණේ මොකද වෙන්න ඕනේ මම ඔබට කියා දෙනවා ඊළඟට අවසාන වශයෙන් කියද්දි මේ ජාතියක් හැටියට අපි වඳ වෙලා යන හැටි. කොහොමද යන්නේ? මානව විද්‍යාවට අනුව ජන වර්ගයක් ලෝකේ පවතින නම් ඒ ජන වර්ගය තුල ඉන්න ඕනේ කී දෙනෙක් ඉන්න ඕනද දරුවෝ? 4 දෙනෙක්. අවුනේ. කී දෙනෙක් ඉන්න ඕනද පවුලක? 4 දෙනෙක් ඉන්න ඕනේ. 4 දෙනෙක් හිටියොතින් තමයි ඒ ජන වර්ගයේ ලෝකයේ තිරසාර ජන කණ්ඩායමක් හැටියට පවතින. 4 දෙනාගෙන් අඩු වෙන්න ඒ ජන වර්ගය මොකක් වෙනවද? වඳ වේගන යනවා. වඳ වේගන යනවා. දැන් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ශ්‍රී ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ ජනගහන වර්ධන වේගය කීයද? ශ්‍රී ලංකාවේ නෙමෙයි හොඳේ. ශ්‍රී ලංකාවේ නෙමෙයි. ශ්‍රී ලංකාවේ සිංහල මිනිස්සු කීයද? 1.3. 1.3 කියන්නේ දැනට ඇවරේජ් ශ්‍රී ලංකාවේ සිංහල පවුලක දරුවෝ ඉන්නේ දෙන්නෙක් හෝ එක්කෙනෙක්. අපි හිතුවා එකෙක් ඉන්නවා. ඒක පොඩ්ඩෙක් වුණා. ඒ පරම්පරාව ඉවරද නැද්ද? ඉවරද නැද්ද? ඉවරයි. අපිටම දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එකෙක් පොඩ්ඩෙක් වුණා කෙල්ල පැනලා ගියා. පැනලා ගිහිල්ලා පිටරටකට ගියා. මැද ප්‍රතික වලක් හොදන්න ගියා. මොකද වෙන්නේ? ඒ පරම්පරාවත් ඉවරයි. හොඳටම තේරුම් ගන්න ඕනේ මේක. එසම මතක තියාගන්න ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ ඇමරිකාවේ ආර්ථික උපදේශකවරයෙක් පොතක් ලියලා තිනවා. ඒ පොතේ එයා ලියලා තියෙන ඉදිරි අවුරුදු 50 ඇතුළතදී සිංහල ජාතිය ලංකා ලෝකේ වඳ වෙලා යනවා. කවුද වඳ වෙලා යන්නේ? ලෝකේ පරිණාමයේ විච්ච පළවෙනි ජන කණ්ඩායම. ලෝකේ සහජ බුද්ධිය වැඩිම ජන කණ්ඩායම. දැන් අපි සාපි ගැන කතා කරනවා. ගිය අවුරුද්ද ඇතුළත මාතර දිස්ත්‍රික්කයේ විතරක් අපේ ආන්දරන්ගේ දිස්ත්‍රික්කයේ විතරක් සිංහල කාන්තාවෝ 5600 ගාණක් පර්මනන්ට්ලි දරුවන් බිහිවීම නතර කරලා තියෙනවා. දැන් ඔය මං අයවකට අරගෙන යන කැබ් එකක් තියෙනවා. දැන් අද මගේ දුව විශ්වවිද්‍යාලයේ නිසා මට කාර් එක නැත්නම් මම කැබ් එකක් අරගෙන ගන්න කැබ් එකක් තියෙනවා. ඒ කැබ් එකේ රේදුරු මහත්තයාට මේ මෙතන එහාට තියෙනවා. බබා හම්බුණා. වයිෆ්ට. බබා හම්බෙලා ස්පිරිතාලෙට ගියා. ස්පිරිතාලෙට ගියාම ස්පිරිතාලෙන් දැඩි ලෙස බලපෑම් කරා. මොකද බලපෑම් කරේ? එක දරුවෝ ඉගෙනුණා මේ. මොකක් කරන්නද? ඔයාලට අමාරුයිනේ. එක්සාම් දරුවෝ මේක නවත්තමු. ගැටයක් ගහමු. හොඳට තේරුම් ගන්න. මේ රජයේ රෝහලක. ඉතින් ඒ අන්තිමට මේ නෝනා හොඳ නෝනා කෙනෙක් ගියා බෑම කියලා බොහොම අමාරුයි බේරුනේ. නැත්නම් දෙටි ගහ. මොකද කියන්නේ ඔයාලට සල්ලි නැහැනේ. සල්ලි නැතුව කොහොමද දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් හදාගෙන අමාරුයිනේ. දැන් බලන්න කරපොත් කරගදී ඔබ මේ නිකන් මේ සාපි කෙනෙක් අල්ලගෙන සාප කරගෙන ඉන්නවා. ඕක මේ ලංකාව පුරා නිශ්ශබ්දව ක්‍රියාත්මක වෙන එක. දැන් අවසාන වශයෙන් මම ඔබට කියන්නේ මෙන්න මේ කාරණේ. මොකද්ද? මේවාට සටන් කරන්න බෑ. පෙළපාලියන්න බෑ. Facebook එකේ පෝස්ටර්ස් දාලා බෑ. මුස්ලිම් කඩ වර්ජනය කරනවා කියලා වර්ජනය කරලා කෑ ගහලා වර්ජනය කරලා පෙළපාලි ගිහිල්ලා බෑ. මොකද කරන්නේ? ස්ට්‍රැටජිකලි හිතන්න ඕනේ. බුද්ධිමත්ව හිතන්න ඕනේ. උදාහරණයක් ගන්න. දැන් මම ඔබෙන් අහනවා. කිරිබත් ගොඩ තියෙනවද කුඩ කර්මාන්තශාලාවක්? තියෙනවද? නැහැ. එහෙනම් ඉතින් අපිට අයිති නැහැ කුඩ වර්ජනය කරන්න. මුස්ලිම් කට වර්ජනය කරන්න. කිරිබත් ගොඩ තියෙනවද බෞද්ධ කොඩි නිෂ්පාදනය කරන ආයතනය? තියෙනවද? නෑ. එහෙනම් කොහොමද බෞද්ධ කොටි කිරිබත් කොට කට්ටිය බෞද්ධ කොටි දාන්නේ? කාගේ කොටිද දාන්නේ? කාගේ කොටිද දාන්නේ කිරිබත් කොට කට්ටිය?
මේ ගොමු වැඩ කරලා වැඩක් නැහැ. තමුන්නාන්සලට පරිප්පු කණ්ඩ අයිතියක් තියනවද? නැහැ. ඇයි? ලංකාවට පරිප්පු 100%ක්ම ඉම්පෝට් කරන්නේ මුස්ලිම් ජාතික මාන්තුරු. පැල්ලම් පිටියේ තියනවා සුද්ධ කරන තැන් ඇටගෙන ඇල්ල. තමුන්නාන්සලට පරිප්පු වෙනවා. පරිප්පු කණ්ඩ බෑමද? බෞද්ධ කොඩි උස්සන්න බෑ. ආම්තුරුන්ට සිවුරු අඳින්න අයිතියක් තියනවද? නැහැ. ඇයි? සිවුරු මාන්නේ වැඩි හරියක් එකක් තියෙනවා. කියලා මේ මොන ජෝති ආම්ද්‍රෝ මිනිස්සු රට පිළිකර හදලා පටන් ගත්තා. මොකද දැනගෙන දැනට අවුරුදු ගානකට කලින් මුළු පත්තර වලින් හිටම් බැන්න ආම්ද්‍රෝ මුදලාලි කියලා. ආම්ද්‍රෝ ඔක දැනගෙන මේක වෙනස් කරන්න ඕනේ කියලා යමක් කරේ. හැබැයි බලන්න අපිට වෙච්ච දේ. හොඳට තේරුම් ගන්න. මම පොඩි දේවල් ටිකක් එක්ස්පෝර්ට් සෙක්ෂන් එක අරගෙන බලන්න ලංකාවේ අපනයන ශික්ෂ්ඨ කුරුඳු එක්ස්පෝර්ට් කරන්නේ වැඩිම ප්‍රමාණයක් කවුද? ගාමිණිස් එක්ස්පෝර්ට් කරන්නේ කවුද වැඩිම ප්‍රමාණයක්? දේශීය කුළුබඩු අපනයනයෙන් වැඩිම ප්‍රමාණයක් ආක්‍රමණය කළ තියෙන ඒ කට්ටිය. ඉම්පෝර්ට් සෙක්ෂන් එක අරගෙන බලන්න. කවුද කරන්නේ? හොඳට ඔබ හිතන්න ඕන මේක. හොඳට ඔබ හිතන්න ඕන මේක. හිතලා මොකක් වෙන්න ඕනද මම මේ අද වැඩසටහනට මං ආවෙත් ඒක නිසා. නැත්නම් මං එන්නේ නැහැ සාමාන්‍ය මේවට. එනවනම් යන්නේ දවසක වැඩසටහනක් කරන්න පැය 4ක් 5ක් වැඩසටහනක් කරන්න. මේ ආවෙත් මේ මං ඊයේත් ඒක මොනවද කරන්නේ කියලා. ආවේ ඒක නිසා. තමුන්නාන්සලා මේ රට ගොඩනගන්න ඕන නම් මම කියන දේ මෙතුමා යනවා. මෙතුමා රැස් කරන්න ඕන ඔබතුමාලගේ වෙළඳ සංගම. රැස් කළා මොකද කරන්න ඕන? ටීම් හදන්න ඕන. අපනයන කරුවන්ගේ කණ්ඩායමක් හදන්න ඕන. ආනයන කරුවන්ගේ කණ්ඩායමක් හදන්න ඕන. කර්මාන්ත විවිධාංගීකරණය කළ කර්මාන්ත කරුවෝ හදන්න ඕන. ඒ ඔක්කොම එකතු කරන්න. එකතු කළා ස්ට්‍රැටජිකලි සංවිධානාත්මකව සටනක් කරන්න ඕනේ. අන්න එතකොට අවුරුදු 2ක 3කදී අපිට නැගී හිටින්න පුළුවන් බැරිද? පුළුවන්. ඊළඟ කාර්යය තමයි මම මෙතෙන්ද කියන්නේ වැටෙන්න දෙන්න එපා එක්කෙනෙක්වත්. ව්‍යාපාරික ලෝකේ යනකොට මිනිස්සු වැටෙනවා. වැටෙනකොට මොකක් කරන්න ඕනද? එයා බේර ගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. දෙවෙනි එකේ නැති වෙන්න දෙන්න එපා කිසිම සම්පතක්. මොනවද? ඉඩම්. බර්ටන් රසල් කියන දාර්ශනිකයා කියනවා රටක් ආක්‍රමණය කරන්න නම් හොඳම ක්‍රමය. මොකක්ද ක්‍රමය? පළවෙනි එක තමයි පවුල කියන ඒකකේ විනාශ කරන්න ඕනේ. දෙවෙනි ක්‍රමය තමයි දේපල අයිතිය හිමි කර ගන්න ඕනේ. භූමිය අයිතිය හිමි කර ගන්න ඕනේ. වැඩි හරියට දැන් ලංකාවේනේ. දැන් ওই දෙකම සිද්ධ වෙනවද නැද්ද? පවුල කියන ඒකකේ විනාශ කරනවා. අපි ඔකට කියන ගර්භාෂ ත්‍රස්තවාදය කියලා. ගර්භාෂ ත්‍රස්තවාදය ගැන ඉස්සෙල්ලාම කිව්වේ දෙන්නෙක් ලෝකේ කියලා තියෙනවා. ඒ දෙන්නෙන් එක්කෙනෙක් තමයි ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆි කියන කෙනා. දෙවෙනි එක්කෙනා තමයි පලස්තීන නායක යසර් අරෆත් කියන කෙනා. පලස්තීන නායක යසර් අරෆත් කිව්වා ඊශ්‍රායලයට බය වෙන්න එපා. අපි අපේ ගර්භාෂය ශක්තිමත් කරන්න ඕන අපේ ජනගහනය වැඩි කරනකොට ওই බෝම්බ දාලා කොච්චර නරුවත් කවන්නේ කියලා. ගඩාෆි ලංකාවට ඇවිල්ලා 1974 කිව්වා මම ආපහු වෙනකොට ලංකාවේ අපේ ජනගහනය මෙච්චර වැඩි වෙලා තියෙන්න ඕනේ. ලංකාවේ තමයි කිව්වේ. මේක යුරෝපයේ සිද්ධ වෙනවා හැමතැනම සිද්ධ වෙනවා. ඒක අපි ආයුධ වලින් සටන් කරන්නේ මොකද සටන් කරන්නේ? ජනගහනය වැඩි කරලා කියලා. ඒක පස්සේ කාලෙක තමයි ගර්භාෂය ඉවත් කිරීම කියන එක ආවේ. ඔක ආවේ ලංකාවේ ක්‍රියාත්මක කරේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය යටතේ. පුංචි ඒක ලෝකයේ පිටරටවල වලට ගියාම සෝෂල් මාකටිං කියන එක උගන්වනකොට විෂයක් හැටියට උගන්වනවා මේ පුංචි පවුල රත්තරන් කියන සංකල්පය තුලින් ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ දරුවපත් අයින් කරපු කෙනෙක්. ලෝකෙ උගන්වනවා. ඔබ හොඳට තේරුම් ගන්න. එතකොට මේ අහිමි කරගන්න එපා. තියෙන දේ රකින්න ඕනේ. මොනවද? දේපල රකින්න ඕනේ. ජනතාව රකින්න ඕනේ. මම ඔබට තව උදාහරණයක් මම විශ්වවිද්‍යාලේ උගන්වන නිසා මම දන්නවා. හොඳට තේරුම් ගන්න. අපේ විශ්වවිද්‍යාලේ විතරක් නෙමෙයි අනිත් ඒවාත් ඇති මේ ප්‍රශ්නේ. අපේ විශ්වවිද්‍යාලේ තියෙන එක ප්‍රශ්නයක් තමයි. සිංහල ගෑන් ළමයි යාළු කරගන්නේ කවුද? කසාද බඳින්න මොනවා කරන්න ඕනද? ආගම මාරු කරන්න ඕනේ. සිංහල පිරිමි ළමයි යාළු කරගන්නේ කවුද? කසාද බඳින්න මොකක් කරන්න ඕනද? ආගම මාරු කරන්න. තියෙන දේ රකින්න.
ඕක අපේ විශ්වවිද්‍යාලයේ තියෙන බරපතල අර්බුදයක්. ඒක ප්ලෑන් කරලා දාන්න සිද්ධ වෙනවා. සල්ලි දෙනවා. ඉතින් අපේ අය මොකද කරන්නේ? සල්ලි ටිකට ඕන එකක් කරනවානේ. තියෙන දේ රකින්න. ඉඩ කඩන් රකින්න. තමන්ගේ දරු පරපුර රකින්න. ඊළඟට රකින්න ඕන දේවල් මොනවද? අපේ ආධිපත්‍යය කියන එක රකින්න ඕන. උදාහරණයක් ගන්න. නීති විද්‍යාලයට එක අවුරුද්දක ළමයි කොච්චර ගත්තද වෙනත් જાති? සිංහල කට්ටිය 140යි. අනිත් කට්ටිය මහා විශාලයි. මේ මාසයක් නෑ රාගම වෛද්‍ය පීඨයේ අර ENT ට්‍රේනර්ස්ලා ගත්තා. මතක තියාගන්න මේ විභාගේ ෆේල් වෙච්ච කට්ටිය දැන් මේ. ඇයි මොකද කරන්නේ? ආධිපත්‍යය කියන එක ගන්න. රජේ නිලධාරීන්ගේ ආධිපත්‍යය. ඒව අර ගන්නවා, අයිති කර ගන්නවා. ඒතර අපි මොකද කරන්න ඕනේ? උකට ගිහිල්ලා ගහන්න ගිහිල්ලා බෑ. මරන්න ගිහිල්ලා බෑ. රණ්ඩු කරන්න ගිහිල්ලා බෑ. මොකද කරන්න ඕනේ? අපි සංවිධානාත්මකව ඒක රකින්න දැනගන්න ඕනේ. අයිමි කරගන්න එක වළක්වන්න ඕනේ. මට ඔය අහිමි වෙන ඒවා කියන්නේ කිව්වොත් ඒක මට වැපය තුන විතර මාතෘකාවක් අපිට අහිමි වෙන දේවල්. ලංකාවේ අහිමි කරගෙන යන දේවල් පිළිබඳව. ඔබ තීරණයක් ගන්න ඕනේ. එතකොට මොකද වෙන්න ඕනේ? ඔබ මේ ආයතනයත් එක්ක එකතු වෙන්න. ශ්‍රී ලාංකික ආයතනයක් හැටියට. සිංහල ආයතනයක් හැටියට. එකතු වෙන මොකක් කරන්න ඕනද? දෙවන්ත සටනක් කරන්න ඕනේ. හැබැයි ස්ට්‍රැටජිකලි සැලසුම් සහගතව කෑ ගහලා පෙළපාලි ගිහිල්ලා පෝස්ටර් අරගෙන පාරේ ගිහිල්ලා අවි ආයුධ අරගෙන නෙමෙයි. ඔබට කවදාකවත් අවි ආයුධ වලින් ඒ විදිහට මේ සටන දිනන්න බෑ. දිනනවා නම් එක ක්‍රමයක් කියන්නේ සැලසුම් කරන්න ඕනේ. හරියට යුද්ධයක් දිනනවා වගේ වෙන්න ඕනේ. යුද්ධයක් දිනන්න බෑ අවි ආයුධ වලින්. සැලසුම් වලින් යුද්ධය දිනන්න. ඒ වගේම මේ යුද්ධය දිනන්නත් මොකද පාවිච්චි කරන්නේ? සැලසුම්. සැලසුම් සහගත වෙන්න. කට්ටිය එකතු වෙන්න. ලුවාන්තරන් එකතු වෙන්න. බීම නතර කරන්න. දූෂණ නතර කරන්න. නතර කළා තියෙන දේ රැකගෙන අලුත් දේ හිමි කරගෙන යන්න. ඉතින් මම සුබ පතනවා මේ තුන් දෙනාට දැවැන්ත ගමනක් යන ශක්තිය ධෛර්ය ලැබේවා. කොරියාවේ ඉන්න නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා කොරියාවේ නෙමෙයි පිටරටවල් වලට ගිහිල්ලා රස්සාවල් කරලා එන සියලු දෙනා එයාපෝට් එකේදී ගන්නේ විස්කි බෝතල් දෙකක් තමයි ගෙදර ගේන්නේ. 2015 අවුරුද්දේ එයාපෝට් එකෙන් ලංකාව ඇතුළට ගෙනාපු විස්කි බෝතල් ප්‍රමාණය පිටරටින් 1,06,000ක් ඇවිල්ලා තියෙනවා. ඒ 1,06,000න් 98,000ක් විස්කි බෝතල් දෙක ගානේ අරගෙන එයාපෝට් එකෙන් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලෝකයේ තියෙන ඉසුරුමත් ප්‍රදේශයේ ගොඩනගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මට කිව්වේ පැය භාගයක් කතා කරන්න කියලා විනාඩි 5ක් විතර වැඩි කරගත්තා කමන්නේ. ඒ වෙනුවෙන් සමා වෙන්න. ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා. ඔබ සියලු දෙනා අති විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් හැටියට ලෝකේ කරණීය උතුම්ම ජාතිය හැටියට නැගී සිටිනවා දකින්නට මමත් වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ මේ පුංචි දේශනය අවසන් කරන වෙන්දර නම් කෑ ගහලා අභ්‍යාස කළා කරන්නේ. අද පැය භාගී සයව කරේ නේ. ඉතින් ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් සියලු දෙනාටම